අයිබෝන් මම කේෂි හබරාදුව පන්දස්ලබ ආයතනයේ. අද බොහොම සුවිශේෂී වීඩියෝ එකක් තමයි මම ඔයගොල්ලෝ වෙනුවෙන් ගේන්නේ. ඇත්තටම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ ගැප් ගැනීම සඳහා උදව් වෙන වීඩියෝ එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට ජීවත් වෙන්න ඕන පරිසරය හදාගන්න උදව් වෙන වීඩියෝ එකක්. ඒ හින්දා මේ වීඩියෝ එක මේ වෙලාවේ කරන එක සුදුසුයි කියලා මම හිතුවා. ඒ තමයි මම දැන් මේ වෙනකොට හැම වීඩියෝ එකක් අවසානෙම සහ හැම වෙලාවකම ඔයගලන්ට මතක් කරලා දීපු දෙයක් තමයි අපි දැන් ඉන්නේ මේ වසංගත රෝගයක් එක්ක සටන් කරන කාලෙක කියන එක. ඉතින් මම හිතනවා මේ ගැන හොඳටම කතා කරන්න පුළුවන් තත්ත්වයක මම දැන් ඉන්නවා. මොකද මම මේ වසංගතයට ගොදුරු වුණ හින්දා. ඉතින් මේ ගැන මම මූලිකව මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයකට. දැන් අපි කොච්චර පරිස්සම් වුණාට මම සෑහෙන පරිස්සම් වෙච්ච කෙනෙක්. අනුම ගානේ චැනලින් එකක්වත් මම දෙන්නේ නැති තරමට මම පරිස්සම් වෙච්ච කෙනෙක්. මගේ මහත්තයාත් එහෙමයි. අපි දෙන්න හරි පරිස්සම් අවශ්‍ය කාලවලදී අපි වැක්සින් කරගත්තා. ඉතින් ඒවත් එක්ක අපි මේකත් එක්ක හරි අප්ඩේට් හැමදේම හොයන ගමන් අපිට ලෙඩේ හැදුන්නේ නැතත් අපි මේ ගැන හෙව්වා. ඒ විදිහට අපි හැමදේම අප්ඩේට් පිට තමයි අපි හිටියේ. ඉතින් මූලිකම දේ ඕගලගේ ගෙදර ඉන්නවා නම් අපි හිතමුකෝ එක වහලක් යට 6 දෙනෙක් ඉන්නවා කියලා. පවුලේ ඉන්නේ ඔයයි මහත්තයා විතරක් නෙමෙයිනේ. ඕගලගේ අම්මලා තාත්තලා ඉන්න පුළුවන්. සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන් ඕගලත් එක්ක. එතනදී අපි පිටස්තර පුද්ගලයන්ගෙන් අපි මේ හරියට ප්‍රවේශම් වෙන්නේ. දැන් අපි මාස්ක් එකක් දාගෙන යනවා පිටට ගියාම. දැන් කොටිම කියනවා නම් මමයි මහත්තයයි අපි වාහනේ යනකොට අපි දැන් පෙට්‍රල් ගහන ස්ටේෂන් එකකට අපි ගියත් ඒ පෙට්‍රල් ටික ගහුවට පස්සේ ගන්න සල්ලි පවා ඒ ටික දාන්න වෙනම පෙට්ටියක් අපි තියන් හිටියා. අපි ඒක එකපාරටම අරගෙන අපේ පර්ස් වලට දාගන්නේ නැහැ. අපි ඒ තරම් ප්‍රවේශම් විදිහට තමයි හිටියේ. ඒත් එක්කම මුදල් ඇල්ලුවෙන් පස්සේ අපි සැනිටයිස් කරන්නේ අත විතරක් නෙමෙයි ස්ටියරින් වීල් එකත් සැනිටයිස් කරනවා. අපි ආවයින් පස්සේ මේ වාහනේ දොර අල්ලන ලොක් එක සැනිටයිස් කරනවා. ඒ වගේ හරියම පිළිවෙලකට අපි ගමනක් ගියා. නමුත් පවුලේ 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා නම් දෙන්නෙක් මේ පිළිවෙල අනුගමනය කරලා කිසිම තේරුමක් නැහැ කියන එකට උදාහරණයක් තමයි මම මේ කියන්නේ. දැන් මගේ පවුලේ අනිත් පාර්ශවයන් ගත්තම සමහරක් වෙලාවට මාස්ක් එක දාන්න අමතක කරනවා. එක්ක මාස්ක් එක කටට දාන්න නැහෙන් හුස්ම ගන්න බෑ කියන එක. නමුත් ඒකේ තියෙන බැරෑරුම් ගතිය වෙන්නේ ඒකෙන් ඒ පුද්ගලයෙක් එක්කෙනෙක් මේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා නම් ඒකෙන් එක්කෙනෙක් හරියමං විදිහකට පරිස්සම් වුණේ නැත්නම් ඊටු 4 දෙනාටත් ගැළවීමක් නැහැ. මොකද අපි ගෙදර කට්ටියත් එක්ක කතා කරන්නේ අපි මාස්ක් එක දාගෙන නෙමෙයිනේ. අපි එළියට ගිහිල්ලා පුළුවන් උපරිමයෙන් අපි පරිස්සම් වෙන අපි ගෙදර එනවා. ගෙදර ආවයින් පස්සේ අම්මා තාත්තත් එක්ක අපි කතා කරන්නේ මාස්ක් එක දාගෙන නෙමෙයිනේ. ඒගොල්ලොත් එක්ක අපි ලං වෙලා කතා කරනවා. ඒගොල්ලන්ගේ උණක් ආවොත් අපි ඒගොල්ලන්ට සාත්තු කරන්න ලං වෙනවා. ඉතින් මේකේ ඒ විදිහට ආවම දැන් මට මගේ දෙමෝපියන්ගෙන් තමයි මට මේක ආවේ. මම ඒගොල්ලන්ට අසනීප වෙනකොට මට හිතුන්නේ නෑ ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ මේ රෝගය කියන එක. ඉතින් මම ඒගොල්ලන්ට ලං වෙන්න ගත්ත, කතා කරන්න ගත්ත. දැන් කොහොමද තත්ත්වය කියන එක හො මීටරේ දුරක් තිබ්බේ නෑ. නමුත් අපි පිටස්තර පුද්ගලයන් සමග අපි බොහොම පරිස්සම් වුණාට අපේම නිවස කට්ටියත් එක්ක අපිට පරිස්සම් වෙන්න තරම් අපි හිතුවේ නෑ ඒක. නමුත් මේක ඒ කියන්නේ ඒ තරම් පුංචි ඉඩක් ඇතේ එක දොරවල් ඔයගොල්ලෝ 100ක් වැහුවත් එක දොරක් භාගයට වහලා නම් එතනින් මේ ලෙඩේට එන්න පුළුවන්. ඉතින් අද මම මේ කතා කරන්නේ මටයි මගේ මහත්තයාටයි උණ හැදිලා හරියටම සති දෙකක් දැන්. අද 14 වෙනි දවසේ. මෙහෙම කතා කරන්න පුළුවන් තත්ත්වයක් ආවේ 14 වෙනි දවසේ. මීට කලින් මෙහෙම කතා කරන්න බෑ. මගේ වොයිස් එකේ පොඩි වෙනසක් ඔයගලන්ට දැනෙයි. ඒ වෙනස දැනෙන්නේ අර කොච්චර මේ කටට නහයට එන සෙම අපි ඉවත් කරත් මේ වෙලාවේ ඉවත් කරන්න ඕනේ එන දෙයක් ගිලින්න නරකයි. ඒ ඉවත් කරත් මේ පුදුම විදිහට ඒක ආයෙ හැදෙනවා. කොච්චර ඉවත් කරන්න සෙම ඇඟේ හැදෙනවා. ඉතින් දැන් මේකට ගොදුරු වුණාට පස්සේ එන මූලික දේ තමයි මරණ බය කියන එක. දැන් මම හිතනවා මේ වෙනකොට ගොඩක් කට්ටිය මේකට ගොදුරු වෙලා ඇතිනේ. ඔය ගොඩක් අයට එන බයක් තමයි අර මුල් දකින්න වීඩියෝ පෙරත් එක්ක අනේ අපිට මොන හරි වෙයිද කියන එක. මූලික දේ ඒ බය නැති කරගන්න. දැන් මේකයි මම මේ කතා කරන්නේ හැදුනයින් පස්සේ අපි මේකට මුණ දෙන්න ඕනේ කොහොමද කියන එක.
මැරෙන එක ඕගොල්ලන්ට කොවිඩ් හැදුනත් නැතත් ඕගොල්ලෝ මැරෙන එක මැරෙනවනේ. ඕගොල්ලෝ අරක්කු බිව්වත් බිව්වේ නැතත්, ධූමපානය කරත් ධූමපානය කරේ නැතත්, නිරෝගීම ආහාරවල පමණක් ගත්තත් නැතත්, කොවිඩ් හැදුනත් නැතත් අපි මැරෙන වෙලාවට මැරෙනවා. දැන් මේ ලෙඩේ ගත්තයින් පස්සේ මේක හැදෙනවා කියන්නේ මැරෙනවා කියන එකම කියලා හිතන්න එපා. මෙතනදී මූලික දේ දැන් මේක යන්නේ කොහොමද ශ්වසන පද්ධතියත් එක්කනේ පෙනහලුත් එක්කනේ මේ රෝගය මේ ඕගලන්ට මේ ඇති වෙන්නේ. එතකොට ඕගලන්ට හුස්ම ගැනීමේ ගැටලු ඒ දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් එතනදී ඔයගොල්ලෝ බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ අනවශ්‍ය බය ඇති වුණාම අපි අර අපේ heart එකට දෙන පම්ප් කරන්න අපේ heart එකට දෙන ප්‍රෙෂර් එක අපි වැඩි. ඒ ප්‍රෙෂර් එක වැඩි වෙන්න තවත් අපහසුතාවය දැනෙනවා වැඩි. එතකොට තව බය වෙනවා වැඩි. ඒ හින්දා අනවශ්‍ය බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේකෙදි මම කියන්න ඕනේ දැන් අපි මේක දැනගන්නකොට අපි හරි ක්වික් මේකට රෙස්පොන්ස් කරා. අන්න ඒක තමයි තිබිය යුතු දේ. මොකද December 25th වලට මගේ හස්බන්ඩ් ඕගනයිස් කරලා තිබ්බා ගෙදර ක්‍රිස්මස් පාටි එක. සෑහෙන සෙනගකට කියලා තිබ්බේ. නමුත් අපිට 21 වෙනකොට කියන්නේ අපි හරියටම 17 18 වගේ වෙනකොට අපේ ගෙදර අනෙක් කට්ටියට උණ හැදෙන්න පටන් ගත්තා. ගෙදර ඉන්න කට්ටියට දැන් අද එක්කෙනෙක්ට උණ හෙට තව කෙනෙක්ට ඒ උණ. ඊළඟ දවසේ අනිත් කෙනාට උණ. මේ අපිට තේරුණා ටික දවසක් යනකොට මේ 21 හරියටම 21 මගේ මහත්තයාට උණ හැදුණා. ඒත් එක මෙයා එයාට උණ හැදෙනකොට අපේ ගෙදර අනිත් දැන් ඉස්සෙල්ලාම උණ හැදිච්ච කෙනා කහින්න පටන් ගත්තා. එතන මේක නිකන් අර සාමාන්‍යයෙන් වෛරස් එකක් වුණත් සාමාන්‍යයෙන් ගෙදර කට්ටියට බෝ වෙන තත්ත්වයක් තියෙනවා තමයි. නමුත් මේ තරම් දවසෙන් දවස කතා බහ කරන කෙනාටයි මේ එක්ක බෝ වෙන්නේ කියන එක අපි දැන් ටිකක් කල්පනා කරා. 21 වෙනිදා වෙනකොට එයාට උණ හැදෙනකොට 21 වෙනිදා හවස වෙනකොට අපිට තේරුණා ගෙදර අනෙක් කට්ටිය ටිකක් හරි තදින් කහිනකොට පපුව අල්ල ගන්නවා. හරි අමාරුයි මේ වෛරස් එක කියනවා. ඒතකොට ඒගොල්ලෝ නෝමල් වයිස් එකකට ගන්න අවශ්‍ය බෙහෙත් ටික ගන්නවා. ඒකෙදි අපි ටිකක් හිතුවා දැන් 25 වෙනිදා අපි ෆන්ක්ෂන් එකක් ගන්නවා නම් මේ අවුරුදු දෙකමාරටම අපි කිසිම ෆන්ක්ෂන් එකක් අරගෙන නැහැ. මේ තමයි ගන්න හිටපු පළවෙනි ෆන්ක්ෂන් එක. ඒක ග්‍රෑන්ඩ් විදිහට ඉතින් ක්‍රිස්මස් පාටි එකක් හින්දා. ඒක ඉතින් අපි පවුල් කිහිපයකට කියලා තිබ්බේ. මොකද අපිට හිතුණා සමාජ වගකීම කියන පැත්ත මූලික පැත්තනේ. අපි ඒ වෙනකොට පාටි එකට අවශ්‍ය කරන සියලුම දේවල් අරගෙන ඉවරයි. මොකද දැන් 25 ෆන්ක්ෂන් එක වුණාට අපි 21 උණ හැදුනා. 22 වෙනකොට ගිහිල්ලා පාටි එකට අවශ්‍ය උයන්න අවශ්‍ය කරන බඩු ටිකත් අපි ඔක්කොම අරගෙන ඉවරයි. ඒ 21 හස්බන්ඩ්ට උණ ගන්නලා 22 මට උණ ගත්තා. මට 22 උණ ගන්නකොට 21 හවස මායි හස්බන්ඩ්ගේ කතා වෙලා අපි දෙන්න ගියා උණට බෙහෙත් ගමු දැම්ම ගමු මොකද දැන් තව දවස් දෙක තුනයිනේ තියෙන්නේ කියලා අපි ගමේ අපේ ප්‍රදේශයේ ඉන්න පවුලේ වෛද්‍යතුමිය ගාවට ගිහිල්ලා අපි මෙහෙම උණට බෙහෙත් ගත්තා. එතකොටත් අපි සඳහන් කළා දැන් එක දිගට ගෙදර කට්ටියට උණ හැදීගෙන ආවා. එතකොට ડોක්ටර් මේ මගේ වයිෆ්ට උණ හැදුනොත් මොකද කරන්නේ කියලා. ඉතින් ડોක්ටර් කිව්වා ඔයාගේ ණයට බෙහෙත් දෙලා එයාටත් දෙන්න කියලා. මේ ටිකේ හරියට වෛරස් උණක් යනවා කියලා. අපිත් ඒක ඒක තමයි කියලා hina වෙලා ඉතින් අපිත් ආවා. ඇවිල්ලා එදා රෑම මට හස්බන්ඩ්ගෙන් බෙහෙත් වේලක් එයා මට දුන්නා ඔයා කොහොමද කියලා ගන්න මොකද ආයෙත් ගමු. හැදිලා මේ වෙනකොට වඩා කලින්ම ගන්නක හොඳයි කියලා මමත් උණට සාමාන්‍ය උණට බොන බෙහෙත් වේලා අරගෙන හිටියා. 22 උදේ වෙනකොට අපේ ගෙදර අනිත් කට්ටිය ටිකක් විඳවන තත්ත්වයක් තියෙන බව අපිට තේරුණා. ඇඟවල වලින් අපි දැන් වෙනම අපි හිටියට ඒගොල්ලන්ගේ කහින විදිහ කැස්ස නවත්ත ගන්න බැරි තත්ත්වයකට ඒගොල්ලන්ට එනවා වගේ. දැන් මිනිස්සු වැඩිහිටි වයසක මිනිස්සුනේ. එතකොට මගේ අම්මට සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඔක්කොම තියෙනවා. තාත්තටත් තියෙනවා. එතකොට මේගොල්ලෝ ටිකක් අර අපහසුතාවයකින් පෙළෙන බවත් අපිට තේරුණා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන අන්තිම අඩුපාඩුකම් ටික පාටි එකේ ගන්න යන්න තිබ්බේ. අපි ඒවත් එකක් ගිහිල්ලා අරන් ආවා. ඒ ටිකක් ගිහිල්ලා අරන් එනකොට එද්දි අපි කතා වුණා
40කට විතර ප්‍රමාණයකට මේක බෝ වෙන්න කලින් ඔක්කොම කලින් බලන්න ඕනේ මොකද්ද මේ අපේ ගෙදර කට්ටියට හැදලා තියෙන්නේ කියන එක. ඒතර අපි ඒගොල්ලන්ව එඩියුකේට් කරන්න try කරා ඇන්ටිජන් එකක් කරගමු. නමුත් ගොඩක් අය වගේම මගේ දෙමව්පියනොත් ඇන්ටිජන් එක කරන්න බයයි. ඒක අර ඒ බඩ එක නහයට දානවට ඒවට බයයි ඒගොල්ලෝ. අනේ බෑ ඉතින් කොවිඩ් වලට වඩා බයක් මං හිතන්නේ ඒ ටෙස්ට් එකට ඒගොල්ලන්ගේ තිබ්බා. පස්සේ මගේ හස්බන්ඩ් කිව්වා රයිට්. මම කරනවා. මොකද දැන් මේක ගෙදර කට්ටියට කොහොමද තුන හැදලා තියෙන එකනේ. නමුත් අපි මේ ෆන්ක්ෂන් එක තියලා අපෙන් මේක එළියට ගියොත් මේ යන්නේ කොවිඩ් නම් ඒක කොහොමද වෙන්න දෙන්න බෑ. ඒ හින්දා අපි මේක බලන්න ඕනේ. එහෙම කියලා හිතලා අපි දෙන්න ගියා ජයවර්ධනපුර හොස්පිටල් එකට. ගිහලා අපි ඇන්ටිජන් එකක් කරගත්තා. අපි ඒක කරගත්තේ 24. දැන් මේ 25 තමයි අපේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. අපි 24 කරගන්නකොට මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක. ඔයගලන්ට පේනවා ඇති. ඔයගලන්ට පේනවා ඇති. ඒකේ තියෙනවා COVID positive කියලා. COVID ඩිටෙක්ට් වෙනවා එයාගෙන් කියලා තියෙනවා. ඒත් එක්කම යටින් මේ මෙතන යටින් ඒගොල්ලන් දාලා තියෙනවා it is recommended to confirm positive rapid antigen test in asymptomatic individuals with PCR for COVID-19. දැන් ඇන්ටිජන් එක සමහරක් වෙලාවට සාමාන්‍ය වෛරස් වල තියෙන අයට පොසිටිව් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවලු. එතකොට ඒ හින්දා PCR එකකින් කන්ෆර්ම් කරගන්න එක වඩාත් හොඳයි කියලා. නමුත් අපි තීරණය කරා ෆන්ක්ෂන් එක තියන්නේ නැහැ. අපි ඒ පවුල් වලට කෝල් කරලා කිව්වා මෙහෙම අපේ ගෙදරටම වෛරස් උණක් ඇවිල්ලා තියෙනවා. සහ මම ඇන්ටිජන් එකක් කියන්නේ හස්බන්ඩ් කිව්වේ එයා ඇන්ටිජන් එකක් කරා ඒක පොසිටිව් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ෆන්ක්ෂන් එක කරන්නේ නැහැ. ඒක පෝස්ට්පෝන් වෙනවා යම් කාලයකට. කවද කියලා අපිට කියන්නත් බෑ. ඔයගොල්ලෝ කවුරුත් එන්න එපා. අප්ඩේට් එකක් PCR එකෙන් පස්සේ මම දෙන්නම්. PCR එක නෙගටිව් වුණොත් අපි මේ උණ ඔක්කොම හොඳටම හොඳ වුණායින් පස්සේ ෆන්ක්ෂන් එක ගමු. PCR එක පොසිටිව් වුණොත් ඒත් අපි ඉස්සලා මේකට කරන්න ඕනේ මොකද්ද කියන එක බලමු කියලා. ඉතින් යාළුවෝ ඔක්කොමලා හරිම අන්ඩර්ස්ටෑන්ඩින්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් තෑන්ක් කරා මේ ඉක්මනට මේක ගිහිල්ලා බලපු එක. සහ ඉතින් ඒගොල්ලොන්ට තිබ්බේ ඕමනාව ඉක්මනට පොසිටිව්ද කියන එක බලන්න PCR එකත්. මොකද එහෙමනම් කොහෙවත් බහින්න එපා. කැම්බ ටිකේ ඉඳන් අපි ඔක්කොම සප්ලයි කරන්න. කොහෙටවත් යන්න එපා. ඕගොල්ලෝ අවශ්‍ය දේවල් ටික මේව කරගන්න. හොස්පිටල් බුක් කරන්න ඕන නම් ඒ දේවල් ටික ටට්ටක් දාලා අපි කරගමු කියලා. ඉතින් ඔන්න ඔය තත්ත්වේ උඩදී මූලික දේ මේ දේවල් සිද්ධ වෙනකොට පොඩ්ඩක් දැන් මට ඇත්තටම ජයවර්ධනපුර හොස්පිටල් එකේදී මේක පොසිටිව් ආවම මට පොඩි ෆේන්ටිෂ් ගතියකුත් එතනදී ආව. හස්බන්ඩ් පොසිටිව් කිව්වම මට පොඩි ඇස්මක් එනවනේ. අනේ කොවිඩ් හැදිලාද කියන එක පොඩක් ආවා. ආවේ නැත්තේ නෑ ආවා. ඒ වෙලෙම එයා මට කිව්වේ නෑ බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. අපි PCR එකකුත් කරගමු. පොසිටිව් නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ. මේක පොසිටිව් වෙලා ඉවරයිනේ. එතනින් හරිය මෙහෙම කරන්න තියෙන දේවල් ටික බලමු. මම මේ වීඩියෝ එකෙන් ඕගලන්ට දෙන්නේ තන්නේ ඒ පණිවිඩය. දැන් මේක පොසිටිව් නම් දැන් අපි කොච්චර පරිස්සම් වෙලා හිටියත් ඒක පොසිටිව් නම් පොසිටිව්නේ. ඇවිල්ලානේ ඇඟට. ඒ ආවට පස්සේ අපි මොනවද කරන්න ඕනේ? දැන් මම මූලිකව ඕගලන්ට කියනවා නේද සෙනඟ ගැවසෙන තැන්වලට යන්න එපා. පොඩි දේවල් අපි මෙච්චර පරිස්සම් වෙලා තියෙද්දි කොතනින්ද ආවේ කියන එක අපිට හිතා ගන්න බෑ. එළියට දාන සෙරප්පු කොට්ටම ගේ ඇතුළට දාන්න ඇති අපිට මේක හැදුනේ කොහොමද? කොතනින්ද මේක ආවේ? කවුද ඉස්සෙල්ලාම මේක ගෙනාවේ? කිසි දෙයක් ඇත්තටම හොයාගන්න බෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි ඒක තමයි කියන්නේ මම දකිනවා. හරි අමාරුවෙන් ප්‍රෙග්නන්ට් වෙනවා. අනේ ඊට පස්සේ ඔයගොල්ලෝ ෆන්ක්ෂන් එක ගන්නවා ළමයා බඩට ආව එකට. එහෙම නැත්තම් බාර වෙච්ච දේවල් ඔප්පු කරන්න කියන අනුරාධපුර කතරගම මොකක්ද විශ්ව දේවාලය නවගමු දේවාලය ඔය හැම දෙයකම යනවා. ඒ දාන ෆොටෝස් වලින් මම දකිනවා මොන තරම් සෙනගක් පැද්දද මේ ළමයි ඉන්නේ. ඇයි මේ මෙච්චර පරිස්සම් වෙලා අපිට හැදුනා නම් මේ රෝගයත් එක්ක ඔයගලන් තව ඉස්සරහට ජීවත් වෙන්න තියෙනවානේ. ඒ කියන්නේ මේක කොයි වෙලාවක හරි ඔයගලන්ගේ ගෙදරට එන්න පුළුවන්.
එනවා කියලා නෙමෙයි මම කියන්නේ. කොයි වෙලාවක හරි එන්න පුළුවන්. මොකද මෙච්චර රැකවල් දාලා අපේ ගෙදරට ආවනම් කොයි වෙලාවක හරි එන්න පුළුවන්. අන්න ඒ හින්දා පරිස්සම් වෙන්න. අපි එහෙම පරිස්සම් වෙලා තියෙද්දිත් අපිට ආවා. හරි. එහෙනම් අපි කරන්න ඕනේ මේක. ඉස්සනම ඇන්ටිජන් ටෙස්ට් එකට යන්න. හරිද? ඇන්ටිජන් ටෙස්ට් එකට ගියාම ඒක චාර්ජස් අපිට උනේ 2000යි. ඒක චාර්ජස් උනේ 2000යි. ඒක ගිහිල්ලා අපි කරගත්තේ. පස්සේ අපි මේක කන්ෆර්ම් කරගන්න ඕනේ කියන එක අපිට මේ හිතුණා. මම ඔයගලන්ට කියන්නම්. ඊට පස්සේ ඇන්ටිජන් එක පොසිටිව් වුණාට පස්සේ අපි කරපු පළවෙනිම දේ තමයි PHI දැනුවත් කිරීම. අපේ ප්‍රදේශයේ ඉන්න PHI දැනුවත් කිරීම. ඉතින් ඒ පුද්ගලයා දැනුවත් කරාට පස්සේ එයා එදා හවස ආවම අපි අපේ report එක පෙන්නන පස්සේ ආකේ ඔයගලන්ට මොනවද තියෙන අපහසුතා. නෝනටත් තියෙනවද? බැලුවද ටෙස්ට් එකකම කිව්වා නෑ බැලුවේ නෑ හස්බන්ඩ් එක්කම තමයි මමත් ඉන්නේ. හස්බන්ඩ්ට පොසිටිව් කියන්නේ මටත් පොසිටිව් කියන එක තමයි මම ඉන්නේ එයත් එක්කම තමයි ඉන්නේ. හරි එහෙනම් ඕගොල්ලන්ට අමාරු තත්ත්වයක් නෙවෙයි නම් තියෙන්නේ. ඔයගොල්ලෝ ගෙදර ඉන්න දින 14ක් යනකම් අද ඉඳන් ඒ ටෙස්ට් එක ගත්ත දවස් ඉඳන් තමයි දින 14 බලන්නේ. ටෙස්ට් එක ගත්ත දවස් ඉඳන් දින 14ක් යනකම් ඔයගොල්ලෝ ගෙදර ඉන්න. ඊට පස්සේ අපි ඒ ඉන්න ගමන් අපි හරි ගස්ස ගත්ත දෙයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි දෙන්නට වෙන වෙනම අපි නම් දාලා අදාළ දවස අපිට උණ පටන් ගත්තේ 21 වෙනිදා. ඒක මම නෝට් කරගෙන තියෙනවා. ඊළඟට දින දාලා වෙලාව දාලා අපේ ඇඟේ ටෙම්පරේචර් එකයි අපේ ඔක්සිජන් එකයි අපි චෙක් කරනවා. මේක හරීම මේ වටිනාකමක් වුණා මටත් මේ මගේ ළඟ තියෙන හින්දා. මොකද දැන් ඒ වෙලාවේ හැටියට අපේ ෆාමසි වලටවත් කාවත් යවා ගන්න විදියක් නැහැ නේ හැමෝටම උනනේ. ඉතින් මට වෙනම මේ එකක් තිබ්බා ටෙම්පරේචර් මීටර් එකක් මට තිබ්බා හස්බන්ඩ්ට වෙනම. දැන් මේව වුණත් ෂෙයා කරගන්නේ නැහැ. මේ තමන්ට තියෙන එකම හස්බන්ඩ්ගේ බලන්න එහෙම කිසි දෙයකට ගන්න නැහැ. මේ මොකද හදිස්සියවත් හස්බන්ඩ්ට හැදිලා නැත්තම් ඒක හැදෙන්න පළවෙනිම පොට වෙනවා. ඒ හින්දා ඒ දේවල් නෑ තමන්ගේ කෝප්පේ තේබොන කෝප්පේ ඉඳන් වෙන වෙනම පාවිච්චි කරන්න. මේ ඒවවත් මේ ෂෙයා කරගන්න එපා. එකම කෝප්පෙන් දෙන්න බොන්න එපා. මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි. නමුත් අපි මේක ඉක්මනට ඉවරයක් කරගන්න ඕනේනේ. ඒ හින්දා අපි වෙන වෙනම අති පිරිසිදු වෙන්න ඕනේ. හැබැයි මේ උෂ්ණත්වයේ මාක් කරන එක දිගටම කරගෙන යනකොට ඒත් එක්කම ඔක්සිමීටර් එක කම්පල්සරි හැම ගෙදරකටම තියෙන්න ඕනේ. මම මේක ගත්තේ වටිනාකම මට දැනුනේ ඇත්තටම. මේක නම් ඉතින් අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්න මේකක් තමයි පාවිච්චි කරේ. මේක මට ගත්තේ වටිනාකම දැනුනේ ඇත්තටම මට මේ රෝගේ වැළඳුනාට පස්සේ. හරියටම අපි බැලුවා හස්බන්ඩ්ගේ ඔක්සිජන් ලෙවල් එක ලාවට පොඩ්ඩක් අඩු වෙගෙන ගියා 94 95ට වෙනකම්ම අඩු වෙගෙන ගිහිල්ලා නැවත 96 97ටත් ආව දවස් තිබ්බා. ඊට පස්සේ 96 ලෙවල් එකට ආවා. මගේ තිබ්බේ 99 ලෙවල් එක තමයි. එක දවසක් 98 97 99 නැවත ආවා. 97ට බැහැලා ආය 99ට ආවා. ඉතින් ඔය ඔක්කොම චෙක් කරගන්න පුළුවන් වුණේ මේ ඉක්විප්මන්ට්ස් ගෙදර තියාගැනීම හින්දා. දැන් ලෙඩ වුණාට පස්සේ දෙන හෙව්වනම් එහෙම වුණා නම් ඉතින් අපිට තවත් කාලයක් අපි මේ බය වෙවි අපිට ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේක මම හරියටම ඒ දේවල් ඒ විදිහටම හරියටම බැලුවා. දැන් අදත් මම කරලා තිනවා. අද අපේ 14 වෙනි දවස. ඊට පස්සේ අපිට ගන්න කියලා අපිට දැනුවත් වෛද්‍යවරු අපේ අඳුරන වෛද්‍යවරු පිරිසක් ඉන්න හින්දා අපි ඒගොල්ලන් මාර්ගෙන් මේ සම්බන්ධව ගන්න ඕනේ මොනවද කියන එක දැනගත්තා. එතකොට මූලිකව මෙන්න මේවයි ගන්න ඕනේ. ඔයගලන් පැනඩෝල් ගෙන්න ගන්න ඕනේ. හරිද? පැනඩීන් බොන්න එපා. පැනඩෝල් ගෙන්න ගන්න. පැනඩීන් ටික එකක් සැරයි එක ඇඟට. හැබැයි ඔයගලන්ට ඇඟපතේ කැක්කුමක් ආවොත් ඔයගලන්ට පැනඩීන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලට උණ ගතියට ඔයගොල්ලෝ පැනඩෝල් පමණක් පාවිච්චි කරන්න. මේක පැය 6න් 6ට පාවිච්චි කරන්න ඕනේ. ඒත් එක්කම තමයි විටමින් C එකේ මිලිග්‍රෑම් 1000. මේකෙන් එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දවසකට පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපි හිතමු මේක උදෙන්ම ගන්න.
මේකෙන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒත් එක්කම ඕගලන්ට විටමින් E කැප්සියුල් එකක් හැමදාම උදේට පාවිච්චි කරන්න ඕනේ. බොන්න ඕනේ. එතකොට මේ ඔයගොල්ලෝ දන්නවත් ඇති දැන්. විටමින් D එකෙන් කැප්සියුල් එකකුත් ඕගොල්ලෝ ගන්න ඕනේ. විටමින් D max 1000 කියන එක මේ. D max 1000 කියන මේ විටමින් D එකනොත් කැප්සියුල් එකක් ටැබ්ලට් එකක් ඕගොල්ලෝ බොන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ ප්‍රොඩක්ට් එක සින්කොවිට් කියන එක. මෙන්න මේ සින්කොවිට් කියන එකනොත් ඕගොල්ලෝ උදේට කැප්සියුල් එකක් ගන්න ඕනේ. මෙන්න මේ ටික තමයි ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ආණ්ඩුවෙන් ડોක්ටර් කෙනෙක් ආවොත් දැන් අපිට නම් PHI කිසිම විදිහකින් බෙහෙතක් අපිට දුන්නෙත් නැහැ. MOH එකේ ડોක්ටර් කෙනෙක් අපිව චෙක් කරෙත් නැහැ. අපි හැමදේම චෙක් කරගත්තේ අපි ඇඳුම් කන් තියෙන ડોක්ටර්ස්ලා ටිකට රිපෝට්ස් එක යවුවන් පස්සේ ඒගොල්ලෝ තමයි අපිට හැමදාම උදේට කතා කර දැන් ඕගොල්ලන්ගේ තත්ත්වය කොහොමද? දැන් හස්බන්ඩ්ගේ තත්ත්වය කොහොමද? ගගා අහා අපිට බෙහෙත් ටික දුන්නේ අපේ අඳුරන වෛද්‍යවරුන් පමණයි. අපිට වෙන කිසිම සපෝට් එකක් අපිට වෙනම හම්බෙලා නැහැ. මම හිතනවා ඒ කියන්නේ සමහරක් අයට හම්බෙන අය ඇති. එහෙම සපෝට් එකක් හම්බෙන්නේ නැති කට්ටියක් ඉන්නවා ඇති. එහෙම කෙනෙක්ට සපෝට් එකක් වෙන්න තමයි මම මේ ටික ඔයගලන්ට දෙන්නේ. එතනදී අපිට අපේ වෛද්‍ය මගේ හස්බන්ඩ්ගේ හොඳම මිතුරෙකුත් මේ ඔහුත් වෛද්‍ය වගේ. ඔහු කිව්වේ මේ දේවල් තමයි ගවර්න්මන්ට් එකෙන් ඔයගලන්ට දෙන්නේ. ඔයගොල්ලෝ ඒව තමයි ඔය ලියලා දෙන්නගෙන තියෙන්නේ. නමුත් මේ ටික දැන් ඔයගලන්ට සාමාන්‍යයෙන් මුදල් අගහිකකම් හැමෝටම ඕන ගානක කැප්සූල් එකක් ගෙන්න ගන්න කියලා කියන්න බැහැනේ. එහෙම කෙනෙක්ට මේ ටික ගත්තම හරියටම හරියි. නමුත් ඔහු අපිට ඇඩ්වයිස් කරා මේ ඔක්කොම මේ තියෙනවා නේද? මේ තියෙන සියලුම විටමින් වර්ග තියෙන කැප්සියුල් එකක් තමයි මේ බූස්ට් ප්ලස් කියලා කියන්නේ. බූස්ට් ප්ලස් මේ පෙත්තක් රුපියල් 65ක් වෙනවා. ලූස් ගන්නත් බෑ. බොක්ස් එකක්ම ගන්නත් ඕනේ. කැප්සියුල් 50ක් තියෙනවා. 3250ක් වෙනවා මේ බොක්ස් එක. ඒකේ විටමින් C, විටමින් E, විටමින් D, සින්ක් ඔක්සයිඩ්, විටමින් B1 කියන සියලුම විටමින් වර්ග ටික. ඒ කියන්නේ මේ කොවිඩ් එකට ඔයගලන්ගේ ඉමුනිටි බූස්ට් කරන්න අවශ්‍ය කරන සියලුම විටමින්ස් ටික තියෙන බූස්ට් ප්ලස් කියන කැප්සියුල් එකෙන් එකක්. මේකෙන් එකක් දවසකට. එතකොට අපි මේකෙන් එකයි මෙන්න මේ සින්කොවිට් එකෙන් එකයි තමයි අපිට උදේට ගන්න කියලා කිව්වේ. අපි ගත්තේ මෙන්න මේ ටික. අපි මේ ටික අර හැමෝම දන්න දේ හින්දා අපි මේ ටික ගෙන්න ගත්තට ඒ ටික අපි ගත්තේ නැහැ. ඒ ටික ගත්තේ නැහැ. අපි ගත්තේ මෙන්න මේ දෙක. හැබැයි දෙයියන් පිළිතෙන් අපිට හරිය ඉක්මනට රිකවර් වෙන්න පුළුවන් වුණා. අපිට දවස් දෙකක් ආවා. අමාරුම දවස් දෙකක් ආවා. සාමාන්‍යයෙන් සමහර අය ඊටත් වැඩි වෙනවානේ. අපිට අමාරුම දවස් දෙකක් ආවා. ඒ කියන්නේ අමාරුම කියන්නේ ගොඩක් අමාරුයි. ගොඩක්ම අමාරු දවස් දෙකක් ආවා. ඒක පෙන්නන්න ඕනේ. හරි. මේ කැප්සියුල් එකේ තියෙනවා එක කැප්සියුල් එකක තියෙනවා විටමින් C මිලිග්‍රෑම් 1000ක්, විටමින් E IU 10ක්, විටමින් D3 IU 2000ක්, සින්ක් ඔක්සයිඩ් මිලිග්‍රෑම් 30ක්, විටමින් B1 මිලිග්‍රෑම් 200ක්. ඉතින් මේක මෙච්චර මේක ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියන එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක හදලා තියෙන්නේ කෙලින්ම කොවිඩ් පේෂන්ට්ලට, කොවිඩ් හැදිච්ච කට්ටියට ඒගොල්ලන්ගේ ඉමුනිටි බූස්ට් කරගන්න අවශ්‍ය කරන දේවල් මේ විටමින්ස් ටික ඉන්ක්ලූඩ් වෙලා තියෙන කැප්සියුල් එක. මේක ඔයගලන් ගන්නකොට සාමාන්‍යයෙන් ඔයගලන්ට යුරින් පාස් කරද්දී ස්ටූල් පාස් කරද්දී සමහර කෙනාට කොළ පාටට යනවා. එතකොට බය වෙන්න එපා. මොකද මේකේ තියෙන විටමින් E වල කලයකට තමයි ඒ ඔයගලන්ට එහෙම වෙන්නේ. නැතුව ඔයගලන්ට මේ ඒක ලෙඩේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය ටික කරගෙන යනකොට තව දෙයක් තියෙනවා. දැන් මේකදී සිංහල වෛද්‍ය ක්‍රමය තියෙනවානේ. සිංහල වෛද්‍ය ක්‍රමය සෑහෙන්න මේකට ප්‍රයෝගික කරගන්න පුළුවන්. මම අර හැමදාම කියනවා වගේ
මොන දේ කරත් අපේ දේශීය හෙළවෙදකමට ඉස්සර වෙන්න පුළුවන් කියන එක මම ඔයගලන්ට අර සාමාන්‍ය ප්‍රෙග්නන්සි වලට ඔයගොල්ලෝ try කරනකොටත් මම ඔයගලන්ට කියන දෙයක් නේ. ඉතින් මේකට තව දෙයක් තියෙනවා වහරක උණ පැණිය කියලා එකක්. මේ පොඩි මේ බොටල් එකක් එක රුපියල් 200 ගණක් වෙන්නේ. වහරක උණ පැණිය කියලා බෙහෙත් කඩ වලින් ගන්න පුළුවන්. වහරක උණ පැණිය. ඕක පැය 8න් 8ට වේල් 5යි ගන්න. මට හස්බන්ඩ්ටයි එක බෝතලේ ගියේ. හේතුව තේ හැන්දක් ගන්න ඕනේ. පැය 8න් 8ට ඒව ලියාගෙන මේ පේනවා නේද? මේවා පිළිවෙලට ලියා ගන්න. හදිස්සියක් වුණොත් කොලේ ගත්තා හොස්පිටල් ගියා. ඒකයි මේව මෙච්චර පිළිවෙලට කියලා දෙන්නේ. මේකේ මම වෙලාවල් ලියාගත්තා කොහොමදත් ගන්න තියෙන වේල් 5න් එහාට ගන්නෙ නෑ. ඉතින් ඒ ටික මේ ගන්නකොට පැය 8කට වරක් වේල් 5යි. ඒතර අපි දෙන්නටම ගියේ එක බොටල් එකයි. ඊට අමතරව අපිට තිබ්බා අධික කැස්සක් මේ උගුර මෙන්න මේ හරියට කසන්න ගන්නවා මේ කනත් එක්ක රැට 6-7 වතාවක් විතර අපි ඇහැරෙනවා මේ කැහැලා ගිහිලා මේ කියලා ගහන්න. ඉතින් ඒ වගේ හරිය අපහසුතාවයක් තියෙනවා. සරින් සරේට කැස්සක් එනවා. ඉතින් ඒ හින්දා අපිට දුන්න බෙහෙත් වගේක් ඒත් මගේ හස්බන්ඩ්ගේ යාළුවමයි දුන්නේ අපිට දුන්නේ පැරසිටමෝල් ටැබ්ලට් දෙකක් උදේ දවල් රෑ. ඊට පස්සේ අපිට යාළුවලා දුන්නා ඇලමයින් 4 මිලිග්‍රෑම් කියන කැප්සූල් එක උදේ එකයි රෑ එකයි. ඩෙරිෆලින් මිලිග්‍රෑම් 150 උදේ එකයි රෑ එකයි. සිනට් මිලිග්‍රෑම් 500 උදේ එකයි රෑ එකයි. මේ ටිකත් දැන් මේ වෙනකොට අපි අරගෙන ඉවරයි. මේකෙන් ගොඩාක්ම දුරට අපිට උදව්වක් වුණා පෙනහළු වල සෙම ගිහිලා පෙනහළු අල්ලගෙන දැන් පෙනහළු වහ ගන්නවනේ සෙම හද වහනවනේ. ඒක නවත්ත ගන්න අපිට උදව් වුණා මේ බෙහෙත් වේල් ටික. ඒක ගන්න තිබ්බෙත් අපිට දවස් 5යි අද උදේ වේලෙන් තමයි මේ ටික කොහොම ඉවර වුනේ. ඒ ටිකෙන් පස්සෙත් අපේ සෙම සහ කැස්ස අපිට තියෙන හින්දා තව දවස් 5කට බෙහෙත් වෙනස් කරලා දුන්නා. ඇසිත්‍රොමයිසින් මිලිග්‍රෑම් 500 දවල් ටිකක් විතරයි. ඇලමයින් 4 මිලිග්‍රෑම් එකෙන් උදේ ටිකයි හවස ටිකයි. ඩෙරිෆිලින් මිලිග්‍රෑම් 150න් උදේ ටිකයි හවස ටිකයි. ඒකත් දින 5යි. මම ඒක තාම අද රෑ ඉඳන් ඒක පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දා මම ඒක chart එක හරි ගස්සා. chart එක හරි ගස්සගෙන තියෙනවා තාම අපි ඒක කරේ නෑ. මේ මොකක්ද දන්නවද එකපාරට නිකන් කන ඇතුලෙන් දාන්න බෑ. කනයි මේ උගුරයි මේ මැද්ද තියෙන්නේ. මෙන්න මේ හරියෙන් කසනවා කැසිල්ලක් එක්ක කැස්සක් එනවා. ඒක කහින්න පටන් ගත්තොත් නවත්ත ගන්න බෑ. මේ කැහැලම පපුවලි දෙනවා. එච්චරට මේ කැස්සක් තමයි එන්නේ. එක එකනට එක විදිහට තමයි මේක එන්නේ. හරි දැන් මම ඔයගලන්ට කිව්වේ ඇන්ටිජන් එකක් ගැන නේ. ඔයගලන්ට මෙච්චර වෙලා කිව්වේ. අපි 27 වෙනිදා නෙමෙයි 26 වෙනිදා අපි PCR එක කරගන්න හේමාස් එකෙන් ගෙන ගත්තා. ඒගොල්ලෝගේ මොබයිල් සර්විස් එක තියෙනවනේ. අපි ගියේ නැහැ. අපි යන්නේ නැතුව අපි ඒගොල්ලන්ට කිව්වා ඇවිල්ලා කරන්න කියලා. PCR එකේ charges වෙන්නේ 6500ක් වෙනවා. PCR එක ඇවිල්ලා කරන්නේ සර්විස් charge එක 950ක් වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් වලට කිලෝමීටරයට 60යි. කිලෝමීටරයට 60යි ඒ ඕගොල්ලන්ගේ ලොකේෂන් එක අනුව. එතකොට 6500 තමයි ඕගොල්ලෝ ගිහින් කරගන්නවා නම් ඕගොල්ලන්ට එන්නේ PCR එකේ 6500යි. මේකෙදිත් අපි මේක කන්ෆර්ම් කරගන්න තමයි ගත්තේ. මේ බලන්න මේකෙදිත් ආවේ COVID positive කියනම තමයි. ඒ විතරක් නෙමෙයි මේක යට තියෙනවා සංඛ්‍යාත්මක දෙකක්. cycle thresholds කියලා. ජීන්ස් අණුව තමන්ගේ මේ ජානමය හැමේව අණුව මේකේ පැතිරීම කොහොමද කියන එක. මේක ඊට පස්සේ අපි ડોක්ටර්ට යවුවෙන් පස්සේ අපිට දැනගන්න ලැබුණා
සාමාන්‍ය ප්‍රභේදයක් නෙමෙයි 10 ගුණයකින් පැතිරෙන අවදානම් සහිත දවස් ගානක තමයි මෙයා ඉන්නේ කියන එක. මගේ හස්බන්ඩ් ඉන්නේ කියන එක. ඒ කියන්නේ යා ළඟින් කවුරු හරි ගියත් හැරෙන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දි තමයි අපි දෙන්න තමයි සාත්තු සපයන් හැමදේම කරගත්තේ. මූලික දෙයක් කියන්න ඕනේ මේ ගන්න බෙහෙත් ටික මම කිව්වනේ දැන් මේක මට ආයේ මතක් කරගන්න අමාරුයි දෙපාර ඔයගොල්ලෝ රිවයින්ඩ් කර බලන්න මම කියපු මෙඩිසින් ටික මූලික දේ තමයි උදේ දවල් රෑ බේල් 3 ඔයගොල්ලෝ මේ බෙහෙත් ගන්නවා වගේම දෙහි කොළ පාවට්ට කොළ කුරුළු කොළ බෙලි කොළ ඔය කොළ වර්ග 4 අරගෙන ඒක ඔයගොල්ලෝ අතෙන් කඩන්න. උන්ටම අර හොඳට නටන වතුර එකට අතෙන් කඩ දාලා කලවම් කරලා ඔයගොල්ලෝ ඒකේ හුමාලය අල්ලන්න. ඒ ගන්න හුමාලයෙන් ගොඩක් ටික වෙලාවක් විනාඩි 5ක් 10ක් පුළුවන් වේවි කියන දන්නේ නැහැ. ඉතින් විනාඩි 5ක් 10ක් අතර කාලයක් ඔයගොල්ලෝ හුමාලය අල්ලන්න. එතනදී ඔයගලන්ට ලොකු නිදහසක් හම්බ වෙනවා මේ පෙනහළු වලට. මොකද ඒ වෙලාවේ ඉඳන් කැහැල සෙම ගැලවිලා යනවා. අනිත් එක තමයි ඒ වගේම උදේ දවල් රෑ ඔයගොල්ලෝ මද උණුසුම් කියන ඔයගොල්ලෝ පිච්චෙන ගානට නෙමෙයි මද උණුසුම් වතුරට ලුණු දාලා අර සේලයින් බෝට් වගේ එන ප්‍රමාණයට දාලා මේ ගාගල් කරන්න ඕනේ. උගුර හොඳට හොද ගන්න ඕනේ. එතකොටත් ඔයගලන්ට ඔය කසන ගතිය උගුර කසන ගතිය ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි අපි කරේ මේ රෝගය හැදුනට පස්සේ. ඉතින් මම හිතනවා අද මේ වෙනකොට ඔයගලන්ට රෝගය හැදිලා නැත්තම් මගේ එකම උපදේශ ගෙදර ඔය දෙන්න විතරක් නෙමෙයි ගෙදරින් අනිත් මිනිස්සුන්ට පැහැදිලිව කියලා දෙන්න ඕනේ. එළියට යනකොට කළ යුතු දේවල් සහ ඇතුළට එනකොට කළ යුතු දේවල් මොනවද කියන එක සහ ඔයගොල්ලෝ වෙනම ජීවත් වෙනවා නම් ඔය දෙන කපල් එකකට වෙනමනේ ජීවත් වෙන්නේ. වෙනම ජීවත් වෙනකොට තමන්ගේ දෙමෝපියන් හෝ සහෝදර සහෝදරියන් එක්ක හරි හම්බෙලා කතා කරන වෙලාවක මාස්ක් එක දාගෙනම කතා කරන්න. මොකද මේක සෙල්ලමක් නෙවෙයි. ලෙඩේ හිතන්නේ මල්ලිගෙන් අක්කට යන්න හොඳ නැහැ, අක්කගෙන් මල්ලිට යන්න හොඳ නැහැ, අම්මගෙන් තාත්තට යන්න හොඳ නැහැ, තාත්තගෙන් අම්මට යන්න හොඳ නැහැ. එහෙම කන්නේ. ඒක කොහොමත් එනවා. ඒ හින්දා මේ වෙනකන් හැදිලා නැත්තම් එකම උපදේශ ඔයගොල්ලෝ වැක්සින් හරියට කරගන්න. මොකද අපි මේ විදිහට හරි කතා කරන්නේ අපි විශ්වාස කරනවා අපේ වැක්සින් එකේ හින්දා කියන එක. මේ නැත්තම් මේක මීට වඩා වෙනස් විදිහකට අපිට මොන දෙන සිද්ධ වෙන්නත් තිබ්බා. කියන තමයි මගේ හස්බන්ඩ්ගේ දැඩි විශ්වාසය එකයි. ඒත් එක්කම අපි කළ යුතු දේවල් එසැනෙන් කළා. අනවශ්‍ය විදිහට මෝඩ විදිහට හැසිරුනේ නැහැ. ඉතින් ඒක ඊළඟ දේ. සමාජ වගකීම කියන එක ඒක මූලිකම දෙයක්. ඒ හින්දා ඒ දේවල් කියන්න ඕනේ. හුමාලේ අල්ලන්න. ඕගලන් අපි හිතමු දැන්ට ඔයගොල්ලෝ කොවිඩ් හැදිලා නැහැ කියලා. නමුත් අපි සාමාන්‍යයෙන් කොත්තමල්ලි අපි සතියකට දෙපාරක් තුන්පාරක් අපි කොත්තමල්ලි කොහොමද පිව්වා. හරිද? ඒත් එක්කම අපේ විටමින් C සාමාන්‍යයෙන් මේ අපේ වාහනවලත් විටමින් C තියෙනවා. අර මේ මිලිග්‍රෑම් 1000 එක අපේ වාහනවලත් තියෙනවා. ඒකත් එක්ක ඉතින් අපි සාමාන්‍යයෙන් එළියට පෙරේට යනකොට ඕක කටේ දාගෙන දැන් මම මේ කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක විටමින් C පෙට්ටක් කටේ දාගෙන මේක අපිට කොවිඩ් හැදෙන්න කලින් අපි කරපු දේවල් මම මේ කියන්නේ. ඉතින් ඒ එකක් අනිත් එක හුමාලේ අල්ලපු එක කොවිඩ් හැදෙන්න කලින් මේ දැන් කොවිඩ් කියන එක ලෝකෙට ආවනේ. ඒ කාලේ ඉඳන් අපි හුමාලේ අල්ලනවා හැමදාම නෙමෙයි. නමුත් අපි සතියකට දෙතුන්වතාවක් ඕක කරනවා. ඒත් එක තමයි අපි ගමනක් ගිහින් ඇවිල්ලා කාගේ හරි ගෙදරට කැම වේලකට හරි ගිහින් ආවයින් පස්සේ අපි දෙන්නගේ තියෙන පුරුද්දක් තිබ්බා ලුණු වතුරෙන් උගුර හොදලා තමයි අපි නිින්දට යන්නේ. දත් මදිනක කොහොමත් උදේ රැ කරනවා. නමුත් අපි ලුණු වතුරෙන් උගුර හොදලා හොදනවා. ඉතින් ඔය ඔක්කොම ටික අපි සාමාන්‍යයෙන් කරා. ඉතින් මම හිතනවා යම්කිසි විස බීජයක් කියා නම් ඔක්කොම මගේ ඇඟ ඇතුළට යන්නවත් මගේ මහත්තයාගේ ඇඟ ඇතුළට යන්නවත් හම්බුනේ නෑ. ඒ කිය ටිකෙන් තමයි මෙච්චර වර්ධනයක් වෙනා මෙහෙම අමාරු වුණේ. මොකද ඒ තරමට අපි අර ක්වික් රෙස්පොන්ස් එකක් මේකට ලබා දුන්නා. ඉතින් මම බොහොම ආදරෙන් ඔයගලන්ට මතක් කරලා දෙනවා. බය වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න එපා. අපි හැම දෙයකටම මුහුණ දෙන්න එපා. එකම දේ මෝඩ විදියට හැසිරෙන්න එපා. මම දකිනවා ඔයගොල්ලෝ ගොඩක් විනෝදයට බරයි දැන්. ඒක වෙන්නත් ඕනේ. නමුත් තියෙන
රටේ තත්ත්වය තේරුම් අරගන්න ඕනේ. මොකද්ද මේ රටේ තත්ත්වය? මොකද මේ රෝගයට ගොදුරු වුණාට පස්සේ හැමෝම කියන්නේ අනේ මේක නම් හදාගන්න එපා හරි අමාරුයි කියලා. නමුත් දැන් හැදුනොත් කරන්න දෙයක් නැහැනේ. හැදුනොත් කරන්න ඕන දේවල් ටික තමයි මම මේ කියලා දීලා තියෙන්නේ. මේ මෙන්න මේ දේවල් ටික ඔයගොල්ලෝ අරගෙන තියාගන්න කියන එක. ඔයගලන්ට හැදුනේ නැත්තම් හෝ හැදිලා රිකවර් වුණා කියන්නේ ආයි හැදෙන්නේ නැහැ කියන එකක් නෙමෙයි. ආයි ඔයගොල්ලෝ මොඩ විදිහට හැසිරුණා ආයිත් ඔයගලන්ට හැදෙන්න පුළුවන්. ඉතින් එක ලූප් හෝල් එකක්වත් ඔයගලන්ගේ ආරක්ෂා වෙන එකේ තියන්න එපා. ඔය දෙන්න විතරයි නම් ෂුවර්. අනිත් කට්ටියත් එක්ක අම්මා තාත්තා එක්ක උනත් කටයුතු කරනකොට ගනුදෙනු කරනකොට මාස්ක් එක දාලම වැඩ කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද මේක දෙපාර තුන් පාර හැදිච්ච අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් එකම දේවල් වෙන්නේ මූලිකම අනිත් එක තමයි මම හිතනවා මම දැන් ඉස්සරහට මම කරන්න තියෙන දෙයක් මම ඔයගලන්ට තව කියන්නම්. ඕගලන්ට පුළුවන් එක කරන්න. කොයි හරි යනකොට Tamanට කියලා මග් එකක් වෙනම අරන් යන්න. වාහනේ තියාගන්න දෙන්නගේ මග් එක. ස්ට්‍රෝ එක දැන් ඔය තියෙනව නේද? ස්ටේන්ලස් ස්ටීල් ස්ට්‍රෝ එහෙම තියෙනව නේද? දෙන්නගේ වෙනම තියාගන්න. කීර කඩෙන් දෙන ප්ලාස්ටික් ස්ට්‍රෝ එකකින් මොනවද බොන්න එපා. මම හිතන මම දැන් තවදුරටත් මේකෙන් දැන් ඉස්සරහට කැලවෙලා ඉන්න අපි දේවල් කරන්න ඕනේ. මම එතකොට තමයි මම ඔය ඉන්න ගමන් මම ලෙඩ ඇඳේ ඉන්න ගමන් මම කල්පනා කරේ දැන් මේකෙන් ගැලවෙන්න පුළුවන් වුණාම ගැලවෙන බව මම කොහොමද දන්නව? මොකද ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් සහ අපේ මනස ශක්තිමත් හින්දා අපිට මේ දේවල් වලට කරන්න ඕන දේවල් අපි දන්නවා. ඒ ටිකත් එක්ක අපිට හොඳ බෑකප් එකක් ડોක්ටර්ස්ලාගෙන් හම්බ වුණා. ඉතින් ඒකත් එක්ක මේ අපි තියෙන එකට අපි ඉස්සරහකට කොහොමද වැඩ කටයුතු ටික කරගන්න ඕනේ කියන එක. ඒ බලාගත්තයින් පස්සේ මට හිතුණා වෙනම ස්ට්‍රෝ එකේ ඉඳන් වෙනම මග් එකේ ඉඳන් අපි වෙනම තියාගන්න එක තමයි ඉස්සරහට අපි ට්‍රිප් එකක් ගියත් කොහෙට ගියත් ගන්න. ඔයගොල්ලෝ හිතනකො ඔයගොල්ලෝ හොට් මයිල් එකක් බොනවා කියලා. හොට් මයිල් එක අරගත්තයින් පස්සේ ඒක ඔයගොල්ලන්ගේ මග් එකට ඔයගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරගෙන අරක අයින් කරලා ඒකෙන් බොන්න එපා. නේද? අපි දන්නේ නැහනේ කඩේ ඉන්න මිනිස්සයා නිකන් හරි කිල්සුමක් ගිහිල්ලා තියෙද්දි එයාට සැනිටයිස් කරගන්න අමතක වෙලා එයා අපේ කප් එක වැහුවොත් ඒ අතේ එතනින් එන්න පුළුවන්. අපි අර ඒ කප් එකෙන් ඊට පස්සේ බොන්නේ. නේ? අන්න ඒ වගේ දේවල් දැන් චොට්ට කරලා මට වඩා ඔයගලන්ට දේවල් දැන් හිතෙන්න පුළුවන්. මම ටිකක් රෝගී වෙන්නේ හින්දා මට තේරෙන විදිය තමයි මම ඔය කිව්වේ. ඉතින් මූලිකවම මට කියන්න ඕනේ නේ කොවිඩ් වලට අනවශ්‍ය විදිහට බය වෙලා වැඩකුත් නැහැ. ගොදුරු වුණාට පස්සේ. ගොදුරු වෙන්න කලින් බය වෙන්න. ගොදුරු වුණාට පස්සේ බය වෙලා වැඩක් නැහැ. ඊට පස්සේ කරන්න ඕන දේවල් තමයි මේ කිව්වේ. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගලන්ට නිදුක් නිරෝගී මේ ලැබුවා වූ 2022 අවුරුද්ද නිදුක් නිරෝගී පෞද්ගලික ජීවිතයක් එක්කම හොඳ නිරෝගී සම්පන්න දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙලා ඔයගලන්ට ආරක්ෂාකාරීව මේ ජීවිතේ ගෙවන්න ලැබෙන හැකියාව ලැබෙන්න කියලා තව ටික කාලයක් මම පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඒ අරගෙත්ත ගමන් මම ඇවිල්ලා ඊටු වැඩ ටික ඔයගලන්ට දැන් ගොඩක් දේවල් ඔයගලන්ට කතා කරන්න කියලා දෙන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් වලින් මම අලුත් වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් ඔයගලන්ට නිරෝගී සම්පන්න ආයුෂ බොහෝමයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්ද. ස්තුතියි.